හරි. එතකොට අපි කලින් සෙෂන් එකේදී කතා කරා විගණනයට අදාළ නෛතික රාමුව යටතේ සමාගම් පනතේ තියෙන ප්‍රතිපාදන මොනවද කියලා. එතකොට ඒ යටතේ අපි කතා කරා සමාගම් පනතේ කියලා තියෙනවා විගණකවරයෙක් වෙන්න තියෙන සුදුසුකම් මොනවද? හරිද? නුසුදුසුකම් මොනවද? විගණකවරයා පත් වෙන්නේ කොහොමද? එතනදී ප්‍රථම විගණක පත් වෙන්නේ කොහොමද? ඊට පස්සේ ප්‍රථම විගණකගෙන් පසු විගණක පත් වෙන්නේ කොහොමද? හරිද? ඊට පස්සේ විගණක ඉවත් වෙන්නේ කොහොමද? විගණකවරයාට තියෙන බලතල විශේෂයෙන් එක්සෑම් ගේ අවස්ථා කීපයකදී ඔක අහලා තියෙනවා විගණකවරයාගේ බලතල ලේඛනවලට තොරතුරු වලට ලේඛන එහෙම නැත්නම් තොරතුරු වලට ප්‍රවේශ වීම සම්බන්ධයෙන් විගණකවරයාට තියෙන බලතලය මොකක්ද සමාගම් පනතට අනුව නේ විගණකවරයෙක් ගත්තට පස්සේ විගණක කම්පැනි ට්‍රාන්සැක්ෂන් ඔඩිට් එක පුරාවට චෙක් කරනවා. එතකොට ට්‍රාන්සැක්ෂන් චෙක් කරන්න නම් කම්පැනියේ ඩීටේල්ස් එහෙම නැත්නම් ගිණුම් පොත්පත් පරීක්ෂා කරන්න එයාට අවස්ථාව හම්බෙන්න ඕනි. එහෙනම් ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා සමාගම් පනතෙන් වෙනම ප්‍රතිපාදන සපයලා තියෙනවා බලතලයක් විදිහට. ඒ වගේම විගණකවරයා ඔඩිට් කරපු මූල ප්‍රකාශන ප්‍රසිද්ධ වෙන්නේ එහෙම නැත්නම් කොටස් හිමියන්ට අතටපත් වෙන්නේ ඒ සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීමේදී. එතකොට විගණකවරයෙක් එයා ඔඩිට් කරපු මූල්‍ය ප්‍රකාශන ප්‍රසිද්ධ වෙන වාර්ෂික මහා සභා රැස්වීමට යන්න විගණකවරයාට බලතලය තියෙනවා. එහෙනම් මේ බලතල නිකන් වාචිකව තිබිලා හරියන්නේ නැහැනේ. ඒක නිසා සමාගම් පනතෙන් මේ බලතල ප්‍රතිපාදන සපයලා තියෙනවා විගණකවරයාට. හරිද? එතකොට අපි ඔඩිට් එකකට ගියාට පස්සේ කම්පැනියේ ඉන්න මැනේජ්මන්ට් එකට අපි ඔඩිට් එකට රිලේටඩ් ඩොකියුමන්ට් ඉල්ලපුවාම ඒවා දෙන්න බෑ කියන හැකියාවක් නැහැ. හරිද? එහෙම දෙන්නේ නැත්නම් ඒක අපි ඉස්සරහට කතා වෙනවා. ඒක අපි හඳුන්වනවා විෂයපතේ සීමා වීමක්, ස්කෝප් ලිමිටේෂන් එකක් විදිහට. එහෙම වුණොත් අපිට අපි යන්නේ සමාගමේ මූල ප්‍රකාශන ගැන රිපෝට් එකක් දෙන්නනේ. අපි ඔඩිට් එක කරන්නේ කාට රිපෝට් එකක් දෙන්නද? කම්පැනි කොටස් හිමියන්ට රිපෝට් එකක් දෙන්න. ඒතකොට රිපෝට් එකක් දෙන්න අපි ඔඩිට් එක කරද්දී අපිට කම්පැනි ඕනේ ඉන්ෆෝමේෂන් වලට ඇක්සස් නැත්නම් අපිට ඕනේ ඩීටේල් අපිට දෙන්නේ නැත්නම් අපිට අපේ විෂයපතය ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. ඒක නිසා අපිට ඒ වගේ වෙලාවක මූල ප්‍රකාශන ගැන මතයක් දෙන්න පුළුවන් වෙනවද? මතයක් දෙන්න බෑ ඇත්තටම. ඉතින් ඕවා අපි ඉස්සරහට කතා වෙනවා. හැබැයි ඔයාලට මේවා දැන් කියද්දි තේරෙන්න ඕනේ දැන් අයිඩියා එක සරලව ඔඩිට් එක සම්බන්ධ දැනුම දැන් ඔයාගේ වැඩි වෙගෙන යනවා. ඒක නිසා මම හිතනවා මේ කියන කරුණු ඔයාට දැන් අපැහැදිලි නෑ ඇත්තටම. හරිද? හරි. එතකොට අපි සමාගම් පනත ඔය කියන විදිහට කතා කරා. දැන් ඊළඟට අපි යනවා කතා කරන්න විගණනයට අදාළ නෛතික ප්‍රතිපාදන ගැන කියලා තියෙන තවත් පනතක් තියෙනවා. මොකද්ද? 1995 අංක 15 දරන ගිණුම් කරන සහ විගණන ප්‍රමිත පනත. හරිද? ඒතර ඔයාට පළවෙනි ටියුට් එක ලැබිලා ඇති. අතේ තියෙනවා දැන්. ඒ ටියුට් එකේ පෙරලා බලන්න නෛතික ප්‍රතිපාදන යටතේ වෙනම මාතෘකාවක් තියෙනවා. ගිණුම් කරන සහ විගණන ප්‍රමිත පනත කියලා. විගණනය පැවැත්වීම සඳහා අදාළ නීති රීති යටතේ අපි විගණන ප්‍රමිත කියන එකට එනවා. හරිද? මේකේ සමාගම් පනත අපි විස්තරාත්මකව කතා කරා. ඒකේ මේ දෙවෙනි එක ගිණුම් කරන සහ විගණන ප්‍රමිත පනත ගැන කතා කරන්නයි මේ හදන්නේ. හරිද? හරි. එතකොට මේකෙන් අවස්ථා ගණනාවකදී සමහරක් එක්සෑම් වල සමහරක් පේපර් වල ලොකු ලකුණු ගණන් වලට අහපු ඒරියා එකක්. හරිද? ගොඩක් කට්ටිය ඒ පාර ඒ කියන්නේ අන්තිම පේපරේට කලින් එක්සෑම් එකේදී මේක ලොකුවට ටෙස්ට් කරා. ඔඩිට් එක්සෑම් එකෙත් මේක ටෙස්ට් කරා. හරිද? ගොඩක් කට්ටිය බලලා ගියපු නැති ඒරියා එකක්. හැබැයි මට හොඳට මතකයි අපි අපේ ක්ලාස් එකේදී කතා කරපු ඒරියා එකක් මේක. එතකොට මේකේ ලොකු ලකුණු මට මතක හැටියට 15ක් හෝ 20ක් අපි ඒක ඊළඟ ලයිව් සෙෂන් එකේදී කතා කරනවා. මේකෙන් අහපු ප්‍රශ්න මොනවද කියලා. හරිද? එතකොට ඔයාලට තේරෙයි මේක සමහරක් පේපර් වල ලොකු ලකුණු ගණන් අහලා තියෙන ඒරියා එකක්. හරිද? ඒතොර ඒක නිසා මේක හොඳට බලාගෙන යන්න ඕනේ. අහන්න පුළුවන් ඒක අනිවාර්යෙන්. හරිද? එහෙනම් මේ පනතේ නම මතක තියාගන්න 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනත. මේ පනත නම ගිණුම් කරන සහ විගණන ප්‍රමිත පනත.
හරිද? එතකොට මේකේ සරලව මං අයිඩියා එක කිව්වොත් හරිද? මේ පනතෙන් ඩිෆයින් කරලා තියෙනවා, නිර්වචනය කරලා තියෙනවා ව්‍යාපාර වර්ගයක්. හරිද? මේ පනතෙන් නිර්වචනය කරනවා ව්‍යාපාර වගයක්. ඒ ව්‍යාපාර වලට මේ පනතේ දාන නම තමයි නිශ්චිත ව්‍යාපාර. Specified Business Entities SBE. හරිද? එතකොට මේ පනතේ කියනවා දැන් ලංකාවේ සරලව ගත්තොත් ව්‍යාපාර ගත්තොත් තනි පුද්ගල ප්‍රයිවට් සෙක්ටර් එකේ තනි පුද්ගල ව්‍යාපාර ඊට පස්සේ හවුල් ව්‍යාපාර සහ සමාගම්නේ තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ ව්‍යාපාර ගත්තට පස්සේ මේ ව්‍යාපාර යටතේ වැටෙන ඇතැම් ව්‍යාපාර මේ පනතේ නිර්වචනය කරනවා නිශ්චිත ව්‍යාපාර විදිහට. හරිද? එතකොට නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායක් බවට යම් ව්‍යාපාරයක් පත් වෙන්නේ මේ පනතේ කියලා තියෙන ක්‍රයිටීරියා වගේක්. ඒ ක්‍රයිටීරියා වලින් එකක් හරි සැටිස්ෆයි වෙනවා නම් ඒ ව්‍යාපාරය අපි කියනවා මොන ව්‍යාපාරයක් කියලාද? නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායක් කියලා. ස්පෙસિෆයිඩ් බිස්නස් එන්ටිටි එකක් කියලා. පැහැදිලිනේ? හරිද? සරලයි. මොකද්ද? මේ පනතේ නිර්වචනය කරනවා නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායක් කියලා ක්‍රයිටීරියාස් වගේක්. මෙන්න මේ ක්‍රයිටීරියා ටික සැටිස්ෆයි වෙනවා නම් ඒ ව්‍යාපාර හඳුන්වනවා නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායක් කියලා. එහෙමනම් අන්නේ ගොඩට වැටෙන ව්‍යාපාරවලට තමයි මේ පනත ඇප්ලයි වෙන්නේ. මොන පනතද? 1995 අංක 15 දරන ගිණුම් කරන සහ විගණන ප්‍රමිත පනත. හරිද? එහෙමනම් අපි මුලින්ම ඒ නිර්වචනය බලලා යමු. මේකට එන්න කලින්. හරිද? මොනවද මේ නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන්ට වැටෙන්නේ? හරිද? මම මේ ටියුට් එකේ එහෙන් මෙහෙන් යනවා කියන්නේ ෆ්ලෝ එකේ ගියේ නැති වුණාට මං අපේ පාඩම ඔයාලට තේරෙන විදිහට මං තනින් තනින් ගත්තට අන්තිමේට ටියුට් එකේ ඕන කරුණු ඔක්කොම කතා වෙනවා. ඒක නිසා පිළිවෙලට එන්නේ නැහැ කියලා හිතන්න එපා. මං කියන කොටස බලන්න ඒ පාඩම ඔයාට තේරෙන විදිහට ෆ්ලෝ එකකට තමයි මම මේ අරන් යන්නේ. හරිද? එතකොට බලමු මොනවද මේ නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන් කියලා කියන්නේ. හරිද? මෙන්න මේ පනතේ මේ 1995 අංක 15 දරන ගිණුම් කරන සහ විගණන ප්‍රමිත පනතේ ව්‍යාපාර වගයක් නිර්වචනය කරනවා මොනවා කියලාද? නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායක් කියලා ඩිෆයින් කරලා තියෙනවා. එතකොට යම් ව්‍යාපාරයක් මෙන්න මේ ඩෙෆිනිෂන් එකට වැටෙන්නේ මෙන්න මේ කියන ක්‍රයිටීරියා වලින් ක්‍රයිටීරියා සැටිස්ෆයි වෙනවා නම්. හරිද? බලන්නකෝ මෙම පනත මගින් නිශ්චිත ව්‍යවසායන් සඳහා ගිණුම් ප්‍රමිතීන් සහ විගණන ප්‍රමිති අනුගමනය කිරීම අනිවාර්ය කර ඇත. ඒකට මම එනවා නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන්ට. හරිද? නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන්ට පහත සඳහන් ආයතන ඇතුළත් වෙයි. මෙන්න මේවලු මේ නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායක් කියන ගොඩට වැටෙන්නේ. හරිද? හරි සරලයි. පළවෙනි එක 1988 අංක 30 දරන බැංකු පනත යටතේ ලියාපදිංචි කර ඇති බැංකු සමාගම්. එහෙනම් ලංකාවේ හැම බැංකුවක්ම මොන ව්‍යාපාරයක් වෙනවද? නිශ්චිත ව්‍යාපාරයක් වෙනවා. මේවල නම් මේ පනත් අංක අවශ්‍ය නැහැ. හරිද? එහෙනම් ඔයා මතක තියාගන්න ලංකාවේ හැම බැංකුවක්ම මොකක් වෙනවද? නිශ්චිත ව්‍යාපාරයක් වෙනවා. ඊට පස්සේ කියනවා 1962 අංක 25 දරන රක්ෂණ පාල පනත යටතේ රක්ෂණ ව්‍යාපාර කරගෙන යාමට අවසරලත් සමාගම්. අන්න රක්ෂණ ව්‍යාපාර කරගෙන යන සමාගම්. හරිද? ඔන්න දෙකයි. රක්ෂණ සමාගම්. පළවෙනි එක බැංකු, දෙවෙනි එක රක්ෂණ සමාගම්. තුන්වෙනි එක කල්බදු ලීසින් කම්පැනි. ලීසින් කම්පැනි. 4 1988 අංක 78 දරන මූල්‍ය සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ මූල්‍ය සමාගම් ෆයිනෑන්ස් කම්පැනි. හරිද? ලීසින් කම්පැනි, ෆයිනෑන්ස් කම්පැනි, ඊට පස්සේ ඩෙට් කලෙක්ට් කරන සමාගම් තියෙනවා, ණය එකතු කිරීමේ සමාගම්. ඊට පස්සේ 1987 අංක 36 දරන සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාපනත යටතේ ලියාපදිංචි වී ඇති කොටස් තරවකාර ආයතන ඔයා අහලා තියෙනවා. ස්ටොක් බ්‍රෝකරින් කම්පැනිස් තියෙනවා. අන්න ඒවා. හරිද?
හරිද? ඊට පස්සේ කියන 1987 අංක 36 දරන සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාපතිත යටතේ ලියාපදිංචි කර ඇති කොළඹ කොටස් හුවමාරුව CSC කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් හරිද? කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එහෙම නැත්නම් CAC කියලා අහලා තියෙනවා. ඊට පස්සේ 1987 අංක 36 දරන සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාපතියට දේ ලියාපදිංචි කර ඇති සියලුම ලයිස්තුගත සමාගම් listed companies නේ ඔය අහලා තියෙනවා. සමාගම් ගත්තට පස්සේ සමහරක් කම්පැනි කොටස් වෙනද පුළුවන් ලයිස්තුගත කරලා තියෙනවා. එහෙනම් ලයිස්තුගත කරපු හැම සමාගමක්ම මොකක් වෙනවද? අන්න මොනවා වෙනවද? අර අපි කියපු නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායක් කියන ගොරට වැටෙනවා. ඊට පස්සේ කියනවා පහ සඳහන් කොන්දේසි වලින් එකක් සම්පූර්ණ කරන ලයිස්තුගත නොවන සමාගම්. හරිද? ලයිස්තුගත නොවන සමාගම්. ලයිස්තුගත නොවන සමාගම්. ඒක ප්‍රයිවට් කම්පැනියක් වුණත් පබ්ලික් එහෙම නැත්නම් පෞද්ගලිකව පොදු සමාගමක් හෝ මොකක් හරි කමක් නැහැ. මෙන්න මේ කියන ඒ වලින් එකක් හෝ සම්පූර්ණ කරන සමාගමක්. ලයිස්තුගත නොකරපු සමාගමක් අපි හඳුන්වනවලු නිශ්චිත ව්‍යාපාර කියලා. මොනවද ඒ ක්‍රයිටීරියා? පිරිවැටුම. ඒ කියන්නේ සේල්ස්. කම්පැනි ඇනුවල් ටර්න්ஓවර් එක මිලියන 500ට වඩා වැඩි නම්. හරිද? මිලියන 500ට වඩා වැඩි නම්. ඊට පස්සේ කියන කොටස්කරුවන්ගේ ප්‍රාග්ධනය කැපිටල් එක මිලියන 100 ඉක්මවනවා නම්. හරිද? කම්පැනි කැපිටල් එක මිලියන 100 ඉක්මවා යනවා නම්. ඊට පස්සේ ඇසෙට් මිලියන 300 ඉක්මවා යනවා නම්. ඊට පස්සේ කියන බැංකු සහ වෙනත් මූල්‍ය ආයතන වලට ඇති වගකීම් මිලියන 100 ඉක්මවා යනවා නම්. හරිද? ඊට පස්සේ කියනවා සේවකයෝ 1000 ඉක්මවා යනවා නම්. හරිද? ඔන්න ඔය කියන ඒවා අපි කියනවා ඊට අමතරව රාජ්‍ය සංස්ථා ඔය භාණ්ඩ විකුණන භාණ්ඩ විකිණීමේ නිරත භාණ්ඩ එහෙම නැත්නම් සේවා සපයන රාජ්‍ය සංස්ථා. හරිද? මේක වෙනම කරුණක් විදියට නෝට් කරගන්න වගේ ටියුට් එකේ මේ අන්තිම එක භාණ්ඩ අලෙවි කිරීමේ නිරත හෝ සේවා සැපීමේ නිරත සමාගම්. ඒක වෙනම සංස්ථා. ඒක වෙනම කරුණක් විදියට ගන්න. හරිද? එතකොට ලයිස්තුගත නොකරපු සමාගමක් නිශ්චිත ව්‍යවසායක් වෙන්න නම් මොනවද සැටිස්ෆයි වෙන්න ඕන ක්‍රයිටීරියා? මෙන්න මේ කියන ඒවා වලින් එකක් මොනවද? එක්කෝ පිරිවැටුම මිලියන 500 ඉක්මවන්න ඕනේ. එක්කෝ ප්‍රාග්ධනය මිලියන 100 ඉක්මවා යන්න ඕනේ. එක්කෝ වත්කම් මිලියන 300 ඉක්මවා යන්න ඕනේ. එක්කෝ වගකීම් මිලියන 100 ඉක්මවා යන්න ඕනේ. එක්කෝ සේවක සංඛ්‍යාව 1000 ඉක්මවා යන්න ඕනේ. ඔන්න ඔය කියන ක්‍රයිටීරියා වලින් එකක් හෝ සම්පූර්ණ වෙනවා නම් ඒ ලයිස්තුගත නොකරපු සමාගම පවා වෙනව මොන සමාගමක්ද? නිශ්චිත ව්‍යාපාරයක් බවට පත් වෙනවා. හරිද? එතකොට එහෙනම් දැන් ඔයාලට පැහැදිලි නිශ්චිත ව්‍යාපාරයක් ගොඩට වැටෙන්නේ මොනවද කියලා. හරිද? එහෙනම් ඩෙෆිනිෂන් එක මතක තියාගන්න. නිශ්චිත ව්‍යාපාරයක් ගොඩට වැටෙන්නේ මොනවද? මේ නිශ්චිත ව්‍යාපාර කියන එක ඩිෆයින් කරලා තියෙන 1995 අංක 15 දරන ගිණුම් කරන සහ විගණන ප්‍රමිත පනතේ. ඒකේ කියලා තියෙනවා මෙන්න මේ ව්‍යාපාර තමයි නිශ්චිත ව්‍යාපාර ව්‍යවසාය බවට පත් වෙන්නේ. මොනවද? හැම බැංකුවක්ම රක්ෂණ සමාගම්, කල්බදු සමාගම්, මූල්‍ය සමාගම්, නායකතු කිරීමේ සමාගම්, කොටස් තරවකාර සමාගම්, කොළඹ කොටස් සුවමාරුව, ලයිස්තුගත සමාගම්, ලයිස්තුගත නොවන හැබැයි මේ ක්‍රයිටීරියා වලින් එකක් හෝ සැටිස්ෆයි වෙන, එහෙමත් නැත්නම් භාණ්ඩ හෝ සේවා සැපීමේ නිරත රාජ්‍ය සංස්ථා. එහෙනම් මෙන්න මේවා තමයි කියන්නේ මොනවා කියලාද? නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන්. එහෙනම් ඔයාට ඒක පැහැදිලි. හරිද? එතකොට එහෙනම් මේ පනත ඇප්ලයි වෙන්නේ මේ බිස්නස් වලට විතරනේ. එහෙනම් මේ පනතේ මේ බිස්නස් වලට අදාළව කියලා තියෙන්නේ මොනවද? හරිද? මේ පනතේ කාරණා කීපයක් කියලා තියෙනවා. හරිද? මේ පනත ගත්තට පස්සේ මේ පනතේ කියලා තියෙන එකක් දැන් ඔයා දන්නවනේ specified business entities
නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන් කියන එක දැන් පැහැදිලි. හරිද? මෙන්න මේ නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන් ගත්තට පස්සේ ඒකේ නිර්වචනය පනතේ දැන් කියලා තියෙනවා ඒක ඔයාලට පැහැදිලි. හරිද? එතකොට මෙන්න මේ නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන්ට පැවරෙන වගකීමක් තියෙනවා. හරිද? මේ පනතේ හැටියට මේ ව්‍යාපාර වලට පැනවෙන වගකීමක් තියෙනවා. මොකද්ද? ඒගොල්ලන්ගේ මූල්‍ය ප්‍රකාශන. හරිද? ගිණුම් ප්‍රමිත වලට අනුව ගිණුම් ප්‍රමිත වලට අනුව පිළියෙල කරන්න ඕනේ. ලංකා ගිණුම් කරන ප්‍රමිත වලට අනුව පිළියෙල කරන්න ඕනේ. ඊට පස්සේ මේ මූල්‍ය ප්‍රකාශන විගණන ප්‍රමිත වලට අනුව විගණනය කරන්න ඕනේ. හරිද? ලංකා ශ්‍රී ලංකා විගණන ප්‍රමිත. එහෙනම් මේ නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන්ට පැවරෙන එක වගකීමක් තමයි මොකද්ද? ඒගොල්ලන්ගේ මූල්‍ය ප්‍රකාශන ලංකා ගිණුම් ප්‍රමිත වලට අනුව පිළියෙල කරන්නත් ඕනේ. ඒ කියන්නේ LKS සහ LKS and SLFRS. හරිද? LKS සහ SLFRS වල හැටියට පිළියෙල කරන්නත් ඕනේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ මූල්‍ය ප්‍රකාශන ලංකා ගිණුම් ප්‍රමිත වලට අනුව ඔඩිට් කරන්නත් ඕනේ. එහෙනම් ඒක අනිවාර්ය කරලා තියෙනවා මෙන්න මේ පනතෙන්. පැහැදිලිනේ? එහෙනම් මේ පනතෙන් කියලා තියෙන එක දෙයක් ඕක. නිශ්චිත ව්‍යාපාර වලට ගිණුම් කරන සහ විගණන ප්‍රමිත වලට අනුකූල වීම අනිවාර්ය කරලා තියෙනවා මේ පනතෙන්. එහෙනම් ඒක දැන් ඔයාලට පැහැදිලි. අනිත් එක තමයි ඔයා දන්නවත් ඇති. දැන් ලංකාවේ ගිණුම් ප්‍රමිත හා විගණන ප්‍රමිත හඳුන්වා දීම, ඊට පස්සේ ඉවත් කිරීම, සංශෝධනය. හරිද? ලංකාවේ ගිණුම් ප්‍රමිත හඳුන්වලා දෙන එක, ඊට පස්සේ ඒවා සංශෝධනය කරන එක, ඉවත් කරන එක. ඒ වගේම විගණන ප්‍රමිත හඳුන්වලා දෙන එක, සංශෝධනය කරන එක, ඉවත් කරන එක. මෙන්න මේ වැඩේ කරන්න බලතල තියෙන්නේ ලංකාවේ කාටද? මේකේ බලතල තියෙන්නේ කාටද? බලතල තියෙන්නේ කාටද? වරලත් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට. හරිද? ලංකාවේ මේ ගිණුම් ප්‍රමිත විගණන ප්‍රමිත හඳුන්වලා දෙන එක, ඉවත් කරන එක, සංශෝධනය කරන බලතල තියෙන්නේ කාටද? ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට, චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකට. එහෙනම් චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකට මෙන්න මේ බලතල පනවලා තියෙන්නේ කොහෙන්ද? මේ බලතල දීලා තියෙන්නේ කොහෙන්ද? මෙන්න මේ පනතෙන්. බලතල ලබා දී ඇත. හරිද? මේ චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකට මේ බලතල දීලා තියෙන්නේ කොහෙන්ද? මෙන්න මේ පනතෙන් තමයි ওই බලතල දීලා තියෙන්නේ. පැහැදිලිනේ? හරිද? හරි. එහෙනම් දැන් ඔන්න ඔය කාරණා දෙක හොඳට ඔයා මතක තියාගන්න ඕනේ. සරලයි ඒ කාරණා දෙක. මේ පනතෙන් තමයි නිශ්චිත ව්‍යාපාර කියලා ඩිෆයින් කරලා තියෙනවා එන්ටිටිස් වගේක්. ඒ නිශ්චිත ව්‍යාපාර ගොඩට වැටෙන හැම ව්‍යාපාරයක්ම ඒගොල්ලන්ගේ accounts ලංකා ගිණුම් ප්‍රමිත වලට අනුව හදන්න ඕනේ. මූල්‍ය ප්‍රකාශන විගණනය කිරීම විගණන ප්‍රමිත වලට අනුව වෙන්න ඕනේ. ඒක එකක්. අනිත් එක තමයි මේ පනතෙන් තමයි චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකට ලංකා ගිණුම් ප්‍රමිත සහ විගණන ප්‍රමිත හඳුන්වලා දෙන එක, ඉවත් කරන එක, සංශෝධනය කරන එකේ බලතලය පැවරිලා තියෙන චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකට මෙන්න මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත්ත මේ පනතෙන්. පැහැදිලිනේ? හරි. එතකොට මම සම්පූර්ණ මේ පාඩමේ අන්තර්ගත ඔයාලට සමරයිස් කරන්නේ.
හරිද? එතකොට දැන් චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකකනේ මේකේ මේ බලතල දීලා තියෙන්නේ. හරිද? මෙන්න මේ චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකට මේ වැඩේ කරගෙන යන්න. මොන වැඩේද? මේ ගිණුම් ප්‍රමිත සහ විගණන ප්‍රමිත හඳුන්වා දීම, ඉවත් කිරීම සහ සංශෝධනය කිරීමට සහාය වෙන්න. සහාය වීම සඳහා. හරිද? කමිටු දෙකක් තියෙනවා පත් කරලා. මේ පනතේ හැටියට චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකට මේ වැඩ ටික කරගෙන යන්න කමිටු දෙකක් තියෙනවා පත් කරලා. හරිද? එකක් තමයි ගිණුම් ප්‍රමිත කමිටුව, අනිත් එක තමයි විගණන ප්‍රමිත කමිටුව. හරිද? එතකොට මේ කමිටිස් දෙකක් තියෙනවා. ඒ කමිටිස් දෙකෙන් තමයි දැන් ගිණුම් ප්‍රමිත හඳුන්වලා දෙන එක, ඉවත් කරන එක, සංශෝධනය කිරීම සඳහා වරලත් ගණකාධිකාරී ආයතනයට සහාය වෙන්න තමයි තියෙන්නේ මොන කමිටුවද? ගිණුම් ප්‍රමිත කමිටුව. ඊට පස්සේ ලංකාවට විගණන ප්‍රමිත හඳුන්වලා දෙන එක, ඉවත් කරන එක, සංශෝධනය කිරීම සඳහා වරලත් ගණකාධිකාරී ආයතනයට සහාය වෙන්න තියෙන කමිටුව තමයි අපි කියන්නේ මොකක් කියලාද? විගණන ප්‍රමිත කමිටුව කියලා. පැහැදිලිනේ? ඉතින් ඕක තමයි මේ පාඩමේ අන්තර්ගතය. එතකොට ඔයා බලාගෙන යන්න ඕනේ එක්සෑම් එකෙත් ඇහුවා මේ ගිණුම් ප්‍රමිත කමිටුවේ ඉන්න සමාජිකයෝ කවුද? විගණන ප්‍රමිත කමිටුවේ ඉන්න සමාජිකයෝ කවුද? ඕවා එක්සෑම් එකේ අහලා තියෙනවා. හරිද? ඒක අපි දැන් බලමු. දැන් පැහැදිලිනේ? ඒතර මම මේ ගහන ෂෝට් නෝට් එක ඔයාට මේ අවශ්‍යයි කියලා හිතෙනවා නම් ලේසි මතක තියාගන්න. ඔයා මම පළවෙනි දවසෙත් කිව්වා CR පොතක් තියාගන්න ඔඩිටිං වලට හැම පාඩමක්ම දැන් අපි මෙතනින් එහාට අපි කතා කරගෙන යනවා විගණන ප්‍රමිත හැම ලොකු විගණන ප්‍රමිත මම සරලව සමරයිස් කරනවා. ඒ ෂෝට් නෝට් එකක් ඔයා මේ CR පොතක ලියා ගන්න. එතකොට මුළු පාඩමම ඔයාලට විනාඩි 5කින් 10කින් සමරයිස් කරලා අවබෝධ කරගන්න ලේසි. පාඩම් කරන්න කිව්වම ලේසි. ඒක නිසා මේ ගහන හැම එකක්ම වීඩියෝ එක පොඩ්ඩකට නතර කරලා මේක ලියාගත්තර කමක් නැහැ. හරිද? වීඩියෝ එක නතර කරලා මේක ලියාගත්තර කමක් නැහැ. පැහැදිලිනේ? හරි. මෙතන තියෙන SBE කියන්නේ නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන්, එහෙම නැත්නම් specified business entities. ඒගොල්ලන්ට පැවරෙන වගකීම් තියනවලු මූල ප්‍රකාශන ලංකා ගිණුම් ප්‍රමිත වලට අනුව පිළියෙල කිරීම. ඊට පස්සේ මූල ප්‍රකාශන විගණන ප්‍රමිත වලට අනුව විගණනය කිරීම. මේ තියෙන LKSN SLFRS, මේ තියෙන SLA US. හරිද? එහෙනම් ඒක වගකීමක්ලු නිශ්චිත ව්‍යාපාරවල. අනිත් එක තමයි මේ පනතේ හැටියට ගිණුම් ප්‍රමිත, විගණන ප්‍රමිත හඳුන්වලා දෙන එක, ඉවත් කරන සහ සංශෝධනය කිරීමේ බලතලයේ තියෙන්නේ වරලත් ගණකාධිකාරී ආයතනයට. ඒ බලතලය චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකට පවර්ලා තියෙන්නේ මේ පනතෙන්ලු. ඊට පස්සේ කියනවා මෙන්න මේ චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකට මේ ගිණුම් ප්‍රමිත, විගණන ප්‍රමිත හඳුන්වලා දෙන්න, සංශෝධනයට, ඉවත් කරන්න සඳහා සහාය වෙන්න කමිටු දෙකක් තියෙනවලු. ඒ එක කමිටුවක් ගිණුම් ප්‍රමිත කමිටුව, අනිත් එක විගණන ප්‍රමිත කමිටුව. පැහැදිලිනේ? හරි. ඉතින් අපි දැන් ටියුට් එක පෙරලලා ගන්න ෂෝට් නෝට් එකත් ලියාගෙන වීඩියෝ එක පොඩ්ඩකට නතර කරලා ෂෝට් නෝට් එක ලියා ගන්න. හරිද? හරි. කියනවා 1995 අංක 15 දරන ගිණුම් කරන සහ විගණන ප්‍රමිත පනත. දැන් ඔයාලට මේකේ අයිඩියා එකක් තියෙනවා. දැන් ඔයාලට බලාගෙන යන්නයි තියෙන්නේ. කියනවා මෙහෙම මෙම පනත මගින් ගිණුම් ප්‍රමිත සහ විගණන ප්‍රමිත වලට අනුකූල වීම. ගිණුම් ප්‍රමිත සහ විගණන ප්‍රමිත වලට අනුකූල වීමේ අවශ්‍යතාවය නීතියක් බවට පත් කර ඇති අතර එම ප්‍රමිත සකස් කිරීම, සංශෝධනය සහ ඉවත් කිරීම සඳහා බලය. ප්‍රමිත සකස් කිරීම, සංශෝධනය සහ ඉවත් කිරීමේ බලය එම පනතින් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට පවරා ඇත. පැහැදිලිනේ? හරි. නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන් වල මේක අපි නිර්වචනය කරා.
නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායවල ගිණුම් පිළිල කිරීම හා ඉදිරිපත් කිරීමේදී ඒකාකාරී බව හා උසස් තත්ත්වය පවත්වාගෙන යාමට අවශ්‍ය ගිණුම් ප්‍රමිත සහ විගණන ප්‍රමිතීන් ශ්‍රී ලංකා වරලත් ගණක අධිකාරී ආයතනය විසින් මගින් විටින් විට සම්මත කළ යුතුය. එම ප්‍රමිතීන් ගැසට් පත්‍රයේ පළ කළ යුතු අතර ඒ සඳහන් දින සිට හෝ නිශ්චිත දක්වන දිනක සිට එම ප්‍රමිත බලාත්මක වේ. දැන් ඉස්සර කාලේ තිබ්බ ප්‍රමිත නෙවෙයිනේ දැන් සරින් සරේ සංශෝධනය වෙනවනේ. එතකොට යම් අලුතෙන් ස්ටෑන්ඩඩ් එකක් එද්දී ඒක ඇකවුන්ටිංగ్ ස්ටෑන්ඩඩ් එකක් වෙන්න පුළුවන්, ඔඩිටිංగ్ ස්ටෑන්ඩඩ් එකක් වෙන්න පුළුවන්. ඒකේ ඉෆෙක්ටිව් ඩේට් එකක් මෙන්ෂන් වෙනවා. ඒක ඉමීඩියට්ලි ඉෆෙක්ට් වෙන එකක්ද නැත්නම් මෙන්න with effect from එදාද එහෙම කියලා තියෙනවා. හරි දන්න එදා ඉඳලා ඒවා වළංගු වෙනවා කියලායි කියන්නේ. ඊට පස්සේ මම කිව්වා ඔය ගිණුම් ප්‍රමිත සහ විගණන ප්‍රමිත සංශෝධනයට පනවන්න සහාය වෙන්න කමිටු දෙකක් තියෙනවා කියලා. ඒකෙන් එක කමිටුවක් තමයි මොකද්ද? accounting standard committee එක. ගිණුම් ප්‍රමිත කමිටුව. හරිද? මේකේ ඉන්නවා සමාජිකයෝ. ඔන්න ඔක එක්සෑම් එකේ ඇහුවා ගිණුම් ප්‍රමිත කමිටුවේ සමාජිකයෝ කවුද කියලා. ඒක හොඳට බලා ගන්න ඒක නිසා. ගිණුම් ප්‍රමිත සකස් කිරීමට මේකේ යටතේ කාරණා දෙකක් මතක තියාගන්න. එකක් තමයි මේ කමිටුවේ කාර්යභාරය මොකද්ද? මේ කමිටුවේ කාර්යභාරය මොකද්ද? අනිත් එක තමයි මේ කියන සමාජිකයෝ. හරිද? එහෙනම් ගිණුම් ප්‍රමිත කමිටුව දැන් ඔයාලට කියන්න පුළුවන්. මොකද්ද? ගිණුම් ප්‍රමිත කමිටුවේ කාර්යභාරය මොකද්ද? වරලත් ගණක අධිකාරී ආයතනයට සහාය වෙන එක. මොකක් සඳහාද? ගිණුම් ප්‍රමිත හඳුන්වලා දෙන්න සංශෝධනය සහ ඉවත් කිරීම සඳහා චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකට සහාය වෙන එක තමයි මේ කමිටුවේ කාර්යභාරය. ගිණුම් ප්‍රමිත සකස් කිරීම, සංශෝධනය, ඉවත් කිරීමට අවශ්‍ය නිර්දේශ සහ වෙනත් සහායන් වරලත් ගණක අධිකාරී ආයතනයට ලබා දීම මෙම කමිටුවේ ප්‍රධාන කාර්යභාරයක් වේ. ඔක එක්සෑම් එකේ ඔහොමම ඇහුවා මේ කමිටි එකේ රෝල් එක මොකද්ද? කාර්යභාරය මොකක්ද කියලා. මෙම කමිටුවේ සමාජිකයෝ 12 දෙනෙකුගෙන් සදුම්ලත් කමිටුවක් වන අතර ඒ සංයුතිය පහද සමාජිකයන්ගෙන් සමන්විත වේ. මේකේ සමාජිකයෝ 12 දෙනෙක් ඉන්නවලු. ඒ 12 දෙනාගේ සංයුතිය තමයි මේ. වරලත් ගණක අධිකාරී ආයතනයේ සභාපති, එම ආයතනයේ තවත් සමාජිකයෝ 5 දෙනෙක්. හරිද? ඊට පස්සේ එංගලන්ත වරලත් කළමනාකරණ කියන සීමා එකේ ශ්‍රී ලංකාංශය මගින් පත් කළ සමාජිකයෙක්. ඊට පස්සේ සමාගම් රෙජිස්ට්‍රාර්. ඊට පස්සේ ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල්. සිකියුරිටි එක්ස්චේන්ජ් කමිෂන් එකේ අධ්‍යක්ෂක ජෙනරාල්. මහ බැංකුව නියෝජනය කරමින් මහ බැංකුව අධිපති විසින් නම් කළ සමාජිකයෙක්. හරිද? ඊට පස්සේ කියන සමාගම් අධ්‍යක්ෂකවරු දෙදෙනෙකු. සමාගම් අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් හෝ නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායවල ජ්‍යෙෂ්ඨ මට්ටමේ පෘතුල කියන්නේ ඉහළ කළමනාකරණ කියන එක. කළමනාකරණ පළපුරුද්දක් සහිත වෙනත් දෙදෙනෙකු හෝ එතනකින් හෝ ඒ කියන්නේ සමාගමක අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් හරි නිශ්චිත ව්‍යාපාරයක සීනියර් මැනේජර්ස්ලා දෙන්නෙක් ඉන්න එක් අයෙක් ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලය මගින් නම් කරනු ලබන අතර අනෙක් තැනැත්තා ශ්‍රී ලංකා වාණිජ්‍ය කර්මාන්ත මණ්ඩල සම්මේලනය මගින් නම් කරනු ලැබේ. හරිද? එහෙනම් ඔය මොන කමිටුවේ සමාජිකයෝද ඔය? ගිණුම් ප්‍රමිත කමිටුවේ සමාජිකයෝ. පැහැදිලිනේ? වරලත් ගණක අධිකාරී ආයතනයේ සභාපති ඉන්නවා. ඊට පස්සේ එම ආයතනයේම තවත් සමාජිකයෝ 5 දෙනෙක් ඉන්නවා. හරිද? ඊට පස්සේ සීමා එකේ තව සමාජිකයෙක් ඉන්නවා. සමාගම් රෙජිස්ට්‍රාර් ඉන්නවා. ඊට පස්සේ සිකියුරිටි එක්ස්චේන්ජ් කමිෂන් එකේ අධ්‍යක්ෂක ජෙනරාල් ඉන්නවා. ඊට පස්සේ මහා බැංකුව අධිපති නම් කරපු සමාජිකයෙක් ඉන්නවා. හරිද? ඊට පස්සේ කියනවා අධ්‍යක්ෂකවරු දෙදෙනෙක්, සමාගම් අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් හරි සීනියර් නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායවල ජ්‍යෙෂ්ඨ කළමනාකරණ පළපුරුද්දක් සහිත දෙන්නෙක් ඉන්න ඕනේලු. එහෙනම් ඔහොම තමයි මේ ගිණුම් කරන ප්‍රමිත කමිටුවේ සමාජිකයෝ 12 දෙනා හැදෙන්නේ. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ විගණන ප්‍රමිත කමිටුව. දැන් ඔයාලට කියන්න පුළුවන් මතකයෙන් විගණන ප්‍රමිත කමිටුවේ කාර්යභාරය මොකද්ද? මොකද්ද කාර්යභාරය? විගණන ප්‍රමිත
විගණන ප්‍රමිත කමිටුවේ කාර්යභාරය වෙන්නේ මොකද්ද? විගණන ප්‍රමිත හඳුන්වලා දෙන එක, සංශෝධනය කරන එක, ඉවත් කිරීම සඳහා වරලත් ගණකාධිකාරී ආයතනයට අවශ්‍ය නිර්දේශ සහ සහාය සපයන එක. හරිද? කියනවා විගණන ප්‍රමිත කමිටුව නව විගණන ප්‍රමිතීන් සකස් කිරීම, පවතින ප්‍රමිත සංශෝධනය කිරීම, ඉවත් කිරීමට අවශ්‍ය නිර්දේශ හෝ වෙනත් සහාය වරලත් ගණකාධිකාරී ආයතනයට ලබා දීම මෙම කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වෙයි. මෙම කමිටුවේ සමාජිකයෝ 8 දෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් වන අතර එම 8 දෙනාගෙන් වරලත් ගණකාධිකාරීවරු වරලත් ගණකාධිකාරීවරු වෙනවලු. අවම වශයෙන් එම සමාජිකයින්ගෙන් 4 දෙනෙක්, ඒ 8 දෙනාගෙන් 4 දෙනෙක් ගිණුම් කරන ප්‍රමිත කමිටුවේ සමාජිකයෝ වෙන්න ඕනේලු. හරිද? පැහැදිලිනේ? එහෙනම් ඔය අපි කතා කරේ විගණන ප්‍රමිත කමිටුව. එහෙනම් දැන් ඔයා දන්නවා ගිණුම් ප්‍රමිත කමිටුවේ කාර්යභාරය, විගණන ප්‍රමිත කමිටුවේ කාර්යභාරය දැන් පැහැදිලි ඔයාට. හරිද? හරි. හරි. එතකොට දැන් අපි කිව්වා නිශ්චිත ව්‍යාපාර ගොඩට වැටෙන ව්‍යාපාරයක් ගත්තට පස්සේ ඒගොල්ලන්ට පැවරෙන වගකීමක් තියෙනවනේ. මොකක්ද ඒ වගකීම? අර වරලත් ගණකාධිකාරී ආයතනයේ පනවලා තියෙන ගිණුම් ප්‍රමිත වලට අනුව අනිවාර්යෙන් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්න ඕනේ. පිළියෙල කරලා ඒගොල්ලන්ගේ මූල්‍ය ප්‍රකාශන විගණන ප්‍රමිත වලට අනුව විගණනය කරව ගන්න ඕනේ. ඒක තමයි කාගේ වගකීමද? නිශ්චිත ව්‍යාපාරයක වගකීම. පැහැදිලිනේ? අන්න ඒක කියනවා. අර අපි නිශ්චිත ව්‍යාපාර නිර්වචනය ගැන කතා කරා. ඊට පස්සේ ඒකම කන්ටිනියු කරනවා. මෙන්න මෙහෙම නිශ්චිත ව්‍යාපාර ඩෙෆිනිෂන් එක යටතේ තිබ්බ ඉතුරු කොටස කියනවා මෙහෙම. නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායවල මූල්‍ය ප්‍රකාශන ගිණුම් ප්‍රමිත වලට අනුව පිළියෙල කළ යුතු අතර එම ආයතනවල විගණන ප්‍රමිතීන්ට අනුකූලව කළ යුතුය. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ කියනවා නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායවල මූල්‍ය ප්‍රකාශන විගණනය කළ යුත්තේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් පොදු පරිචයේ යෙදෙන්නට සහතිකලත් සමාජිකයෙකු විසිනි. අන්න එතන තියෙනවා වැදගත් කරුණක්. මොකක්ද? ඔයා මතක් කරගන්න අපි කලින් සෙෂන් එකේදී කතා කරා විගණනයක් කරන්න සුදුසුකම්. මොනවද? සුදුසුකම් දෙකක් තියෙනවා. මොනවද? එක්කෝ ඔයා වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්න ඕනේ. එක්කෝ ඔයා ලියාපදිංචි විගණකවරයෙක් වෙන්න ඕනේ. පැහැදිලිනේ? හරි. එතකොට වරලත් ගණකාධිකාරීවරයෙක් ගත්තොත් වරලත් ගණකාධිකාරීවරයෙක්ට ඕනෙම සමාගමක් විගණනය කරන්න පුළුවන්. ඕනෙම සමාගමක් කිව්වේ එක්ක ප්‍රයිවට් වෙන්න පුළුවන්, පොදු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපේන් සීමිත සමාගම් වෙන්න පුළුවන්. ඒ ඕනෙම කම්පැනියක් වරලත් ගණකාධිකාරීවරයෙක්ට විගණනය කරන්න පුළුවන්. හරිද? හැබැයි ලියාපදිංචි විගණකවරුන්ට ඔඩිට් කරන්න පුළුවන් වෙන්නේ මොනවා විතරද? පෞද්ගලික සමාගම් සහ අපේන් සීමිත සමාගම් පමණයි. හරිද? පැහැදිලිනේ? ඔව්. එතකොට මෙතන කියනවා දැන් හිතන්නකෝ මොකක් හරි ප්‍රයිවට් කම්පැනියක් ගත්තොත් ඒ ප්‍රයිවට් කම්පැනිය නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායයක් වෙන්න බැරිද? පුළුවන්. ප්‍රයිවට් කම්පැනියක් නිශ්චිත ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඇයි අර ක්‍රයිටීරියා වගේ තිබ්බේ? නේ? මොනවද ක්‍රයිටීරියා? මේ අපි හිතමුකෝ ප්‍රයිවට් කම්පැනියක් කියලා. ඒ ප්‍රයිවට් කම්පැනිය පිරිවැටුම මිලියන 500 ඉක්මවා යනවනම්, එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ කැපිටල් මිලියන 100 ඉක්මවා යනවනම්, වත්කම් මිලියන 300 ඉක්මවන යනවා. සේවක සංඛ්‍යාව 1000 ඉක්මවා යනවනම්, ඊට පස්සේ වගකීම් මිලියන 100 ඉක්මවා යනවනම්, හරිද? ප්‍රයිවට් කම්පැනියක් වුණත් මොකක් වෙන්න පුළුවන්ද? නිශ්චිත ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. හැබැයි අපි කලින් කිව්වා කම්පැනියකට කිව්වා ප්‍රයිවට් කම්පැනියක් ඔඩිට් කරන්න පුළුවන් ලියාපදිංචි විගණකවරයෙක්ට. එහෙමනේ? ඔව්. හැබැයි ප්‍රයිවට් කම්පැනිය බැරි වෙලාවත් මේ ඩෙෆිනිෂන් එකේ හැටියට නිශ්චිත ව්‍යාපාරයක් බවට පත් වෙනවා නම් ඒ ප්‍රයිවට් කම්පැනිය ලියාපදිංචි විගණකවරයෙක්ට ඔඩිට් කරන්න පුළුවන්ද? බෑ. අනිවාර්යෙන් ඒක ඔඩිට් කරන්න ඕනේ කවුද? කියනවා මෙන්න පැහැදිලිව
නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායවල මූල්‍ය ප්‍රකාශන විගණනය කළ යුත්තේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් පොදු පරිචය දෙන්නට සහතිකලත් සමාජිකයෙකු විසිනි. මෙම පනත මගින් නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායවල විගණකවරයා සතු වගකීමකුත් පැහැදිලිව කියලා තියෙනවා. හරිද? මෙන්න විගණකට වගකීමකුත් තියෙනවා. මොකද්ද විගණකට තියෙන? ඔයා දන්නවද දැන් විගණකගේ වගකීම කම්පැනි ඇක්ට් එකේ හැටියට මොකද්ද? කම්පැනි ඇක්ට් එකේ මං කිව්වා වගන්ති නම්බරේ අනිවාර්යෙන් ඒකේ මතක තියාගන්න කියලා. මොකද්ද වගන්ති නම්බර එක? සෙක්ෂන් නම්බර එක මොකද්ද? සමාගම් පනත 163 වෙනි වගන්තිය. 163 වගන්තියේ තමයි කම්පැනි ඇක්ට් එකේ හැටියට ඔඩිටර්ගේ රෙස්පොන්සිබිලිටි එක ඩිෆයින් කරලා තියෙන්නේ. එහෙනම් ඒකේ හැටියට විගණකවරයාගේ වගකීම මොකද්ද? තමා විගණනය කරපු මූල්‍ය ප්‍රකාශන මත කොටස් හිමියන්ට රිපෝට් එකක් දෙන එක. ඒකනේ ඔඩිටර්ගේ රෙස්පොන්සිබිලිටි එකනේ. හරිද? එහෙනම් ඒ සමාගම් පනතේ හැටියට. එහෙනම් මෙන්න නිශ්චිත ව්‍යාපාර විගණනය කරද්දී විගණකවරයෙක් වරලත් ගණකාධිකාරීවරයෙක් මේ 1995 අංක 15 දරන ගිණුම් කරන සහ විගණන ප්‍රමිත පනතේ පැහැදිලිව කියලා තියෙනවා නිශ්චිත ව්‍යාපාරයක් ඔඩිට් කරද්දී ඔඩිටර්ගේ රෙස්පොන්සිබිලිටි එක මොකක්ද කියලා. එහෙනම් ඔඩිටර්ගේ රෙස්පොන්සිබිලිටි එක ගැන මෙන්න තව තැනක කියලා තියෙනවා මේ පනතේ. එහෙනම් ඒකේ කියලා තියෙන්නේ මොකද්ද? නිශ්චිත ව්‍යාපාර ආයතනවල මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත වලට අනුකූලව පිළිල කර ඇති බවත් තම විගණනය ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව සිදු කළ බවත් තම විගණන වාර්තාවේ සහතික කිරීමයි. ඔයා හොඳට අපි එක්සාම්පල් එකට ගත්ත සිංගර් එක සිංගර් PLC ඔයාලට මතක නම් නේ ඔයාලට අපේ ඔන්ලයින් අකුර වෙබ්සයිට් එකට ගිහිල්ලා සිංගර් එකේ ඇනුවල් රිපෝට් එක එහෙම නැත්නම් Google එකේ සර්ච් කරලා ඇනුවල් රිපෝට් එක ගන්නකො සිංගර් එකේ අරන් ඔයා බලන්න ඒකේ ඔඩිට් රිපෝට් එක මම ඔයාලට පෙන්නුවා නේ. ඒකේ ඔඩිටර් ඔපිනියන් එක දීලා තියෙන්නේ කොහොමද? මේ කම්පැනි ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් accounting standard වල හැටියට true and fair කියලා. එහෙනම් ලංකා ගිණුම් ප්‍රමිත වලට අනුව මූල්‍ය ප්‍රකාශන සත්‍ය සාධාරණ වේ කියලා යා ඔපිනියන් එක දීලා තියෙන්නේ. ඒ වගේම ඒ රිපෝට් එකේම තවත් ඡේදයක පැහැදිලිව කියලා තිබ්බා we conducted our audit in accordance with Sri Lanka auditing standard කියලා. ඒ කියන්නේ අපි මෙම විගණනය ශ්‍රී ලංකා විගණන ප්‍රමිත වලට අනුකූලව සිදු කරන ලදී කියලා තැනක තිබ්බා. එහෙනම් මේ බලන්න මේ හැම එකක්ම වලට දැන් සම්බන්ධ කරගන්න පුළුවන්. මේ නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායක විගණනය කරන විගණකවරයාගේ වගකීමලු කම්පැනි මූල්‍ය ප්‍රකාශන ගිණුම් ප්‍රමිත වලට අනුව හදලා කියලයි. විගණනය විගණන ප්‍රමිත වලට අනුකූලව කරා කියලයි සහතික වෙන එක. ඒ සහතික වීම වෙන එක තමයි අර ඔඩිට් රිපෝට් එකේ පැහැදිලිව දාලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ කියනවා නිශ්චිත ව්‍යාපාර ආයතනයේ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත වලට අනුකූල පිළ කර තිබේද තීරණය කිරීම පිණිස වාර්ෂික වාර්තාවේ ඔයා දන්නවා ඇනුවල් රිපෝට් කියලා එකක්. හරිද? කම්පැනියේ account set එක නිකම්ම කොටස් හිමියන්ට දෙන්න බෑනේ නේ. සමාගම් පනතේ කියලා තියෙන ඇනුවල් රිපෝට් එකක් දෙන්න ඕනේ කොටස් හිමියන්ට කියලා. ඒ ඇනුවල් රිපෝට් එකේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් account set එක කොටස් හිමියන්ට දෙන account set එක තියෙන්නේ. හරිද? එහෙනම් මෙතන කියනවා නිශ්චිත ව්‍යාපාර ආයතනයේ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත වලට අනුකූල පිළිල කර තිබේදයි තීරණය කිරීම පිණිස වාර්ෂික වාර්තාව කියන්නේ ඇනුවල් රිපෝට් මූල්‍ය ප්‍රකාශන වල පිටපතක් ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත විගණන ප්‍රමිත මෙන්න එන අලුත් තව ආයතනයක් සමීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුය. එසේම මෙම සමීක්ෂණ මණ්ඩලය මගින් තොරතුරු ඉල්ලීමක් කර ඇති විටික නියමිත කාලය තුල එම තොරතුරු ඉදිරිපත් කළ යුතුය. හරිද? දැන් මේ අහපෝ කිව්වොත් පටල ගන්න එපා. මේ 1995 අංක 15 දරන ගිණුම් කරන විගණන ප්‍රමිත පනතෙන් නිශ්චිත ව්‍යාපාරවලට අනිවාර්ය කරලා තියෙනවා නේද? ගිණුම් ප්‍රමිත වලට අනුව account සදන එකයි විගණන ප්‍රමිත වලට අනුව විගණනය කරන එකයි අනිවාර්ය කරලා තියෙනවා නේද? ඔව්. එහෙමනම් ඔය කියන දේවල් වලට අනුකූල වෙලාද කියලා කවුරු හරි චෙක් කරලා බලන්න එපා. එහෙනම් ඒ චෙක් කරන්නේ කවුද? අන්න ඒ චෙක් කරන්න මේ පනතෙන් වෙනම මණ්ඩලයක් පිහිටවලා තියෙනවා. ඒ මණ්ඩලයට අපි කියනවා ශ්‍රී ලංකා accounting standard monitoring board /MB.
හරිද? ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත සහ විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය. ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත සහ විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය. අපි ඒකට කෙටි කරලා කියනවා /MB කියලා. /MB. හරිද? එහෙනම් දැන් ඔයාලට පැහැදිලි. එහෙනම් මේ /MB එකේ කාර්යභාරය මොකද්ද? ගිණුම් කරන සහ විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලයේ කාර්යභාරය මොකද්ද? දැන් ඔයාලට ඩෙෆිනිෂන් එකක් මේක බලන්න නැතුවම කියන්න පුළුවන්. මොකද්ද? නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායවල මූල්‍ය ප්‍රකාශන ගිණුම් ප්‍රමිතවලට අනුව පිළිල කර තිබේදයි සහ විගණන ප්‍රමිතවලට අනුකූලව සිදු කර තිබේදයි යන පරීක්ෂා කිරීම. ඒ පරීක්ෂා කිරීම කරන්න අනිවාර්යෙන් මේ සමීක්ෂණ මණ්ඩලයට පුළුවන් අනිවාර්යෙන් ඒ කම්පැනි තොරතුරු විමසන්න පුළුවන්. ඒ වගේම කම්පැනි account set එකක් අනිවාර්යෙන් මේ කියන්නේ annual report එකේ copy එකක් මේ /MB එකට අනිවාර්යෙන් එවන්නත් ඕනේ. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක චෙක් කරනවා annual report එක චෙක් කරනවා. චෙක් කරලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ /MB එකට පුළුවන් ගිහිල්ලා චෙක් කරන්න පුළුවන්. ඉන්ෆර්මේෂන් කැඳවන්න පුළුවන්. කම්පැනියේ accounts හදන ඩිරෙක්ටර්ස්ලා වෙන්න පුළුවන්. වගකියුත්තෝ කැඳවලා ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ බලතලය මේ /MB එක එහෙම නැත්නම් ගිණුම් කරන සහ විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලයට මේ පනතෙන් පවරලා තියෙනවා. හරිද? එහෙනම් ඒකත් ඔයාලට දැන් පැහැදිලි. හරිද? මේකේ කාර්යභාරය තමයි /MB එකේ කාර්යභාරය. හරිද? කාර්යභාරය නිශ්චිත ව්‍යාපාර ආයතනවල මූල්‍ය ප්‍රකාශන ගිණුම් ප්‍රමිතවලට අනුව පිළිල කර තිබේද යන්නත් එම ආයතනවල විගණන ප්‍රමිතවලට අනුකූලව සිදු කර තිබේද යන්නත් තහවුරු කර ගැනීම තමයි මේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යභාරය. පැහැදිලිනේ? දැන් පැහැදිලිනේ? ඔව්. ඊට පස්සේ කියනවා මේකත් මං කියන මේකත් කමිටි එකක්. එහෙම නැත්නම් මේක මණ්ඩලයක්නේ. මේකේ ඉන්නවා මේ සමාජිකයෝ. කියනවා මෙම මණ්ඩලයේ සමාජිකයින් 13 දෙනෙක්ගෙන් සමන්විත වේ ඉන් 30 දෙනෙක් නිල බලයෙන් පත්වන සමාජිකයන් වන අතර ඉතිරි 10 දෙනා ඇමතිවරයා විසින් පත් කරනවාලු. හරිද? නිල බලයෙන් පත්වන සමාජිකයෝ 3 දෙනෙක් ඉන්නවලු. කවුද? සමාගම් රෙජිස්ට්‍රාර්, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්, ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල්. එහෙනම් මේ 3 දෙනා නිල බලයෙන් පත් වෙන 3 දෙනෙක්. තව 10 දෙනෙක් ඉන්නවා. ඒක ඇමතිවරයා විසින් තමයි විශේෂ භාර ඇමති තමයි පත් කරන්නේ. ඇමතිවරයා විසින් පත් කරන සමාජිකයෝ. හරිද? මහ බැංකුව අධිපති විසින් නම් කරනු ලබන බැංකු නිලධාරියෙක්. ඊට පස්සේ වරලත් ගණක අධිකාරී ආයතනය මගින් නම් කරන සමාජිකයින් අතුරින් තෝරාගත් සමාජිකයෝ 3 දෙනෙක්. එංගලන්ත වරලත් කළමනාකරන ගණක අධිකරණ ආයතනය කියන සීමා එකේ. හරිද? ආයතනයේ ශ්‍රී ලංකා කියන සීමා එකේ ශ්‍රී ලංකා ඩිවිෂන් එක ලංකාවේ තියෙන බ්‍රාන්ච් එක මගින් නම් කළ සමාජිකයින් 30 දෙනෙකුගෙන් තෝරාගත් එකයෙක්. හරිද? ශ්‍රී ලංකා නීතිඥ බා ඇසෝසියේෂන් නීතිඥ සංගමය විසින් නම් කරන ජ්‍යෙෂ්ඨ නීතිඥයින් 30 දෙනෙකුගෙන් තෝරාගත් එකයෙක්. ඊට පස්සේ කියන සමාගම් අධ්‍යක්ෂකවරු 2 දෙනෙක් හෝ නිශ්චිත ව්‍යාපාර ආයතනවල ජ්‍යෙෂ්ඨ මට්ටමේ පෘතුල කළමනාකරන පළපුරුද්දක් සහිත වෙනත් 2 දෙනෙකු. ඉන් එකයෙක් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ විසින් නම් කරන සමාජිකින් 30 දෙනෙකුගෙන් එක්කෙනෙක් විය යුතු අතර අනෙත් තැනැත්තා ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් නම් කරනු ලබන 30 දෙනාගෙන් තෝරාගත් අයෙක් විය යුතුය. හරිද? ඊට පස්සේ කියනවා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය විසින් නම් කරන සමාජිකින් 30 දෙනෙකුගෙන් තෝරාගත් එකයි. ඊට පස්සේ කියනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නම් කරන සමාජිකින් 30 දෙනෙකුගෙන් තෝරාගත් එකයි. හරිද? එහෙනම් මේ තමයි /MB එකේ ඉන්න සමාජිකයෝ ගාන. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ මේකේ බලතල දැන් මේකේ ඔයා කාර්යභාරය දන්නවා. මේකේ කාර්යභාරය දන්නවා. /MB එකේ කාර්යභාරය දන්නවා. මේකේ සමාජිකයෝ දන්නවා.
හරිද? ඊට පස්සේ බලතල. ඉතින් මේකේ කාර්යභාරය වෙන්නේ නිශ්චිත ව්‍යාපාරවල account set එක ගිණුම් ප්‍රමිත වලට අනුව හදලාද කියන එකයි විගණනයේ විගණන ප්‍රමිත වලට අනුකූලව කරාද කියන එකයි තහවුරු කරගන්න එකනේ. එහෙනම් ඒක තහවුරු කරගන්න මේගොල්ලොන්ට තියෙන බලතල මොනවද? සරලව අර කම්පැනි accounts ටික check කරන්න පුළුවන්. ඕනෑම වෙලාවක account සම්බන්ධ ගැටලුවක් විමසන්න පුළුවන්. ඔය වගේ කාරණා මේ බලන්න. බලතල නිශ්චිත ව්‍යාපාර ආයතනයට හෝ එහි විගණනකට ලිඛිත දැනුම් දීමක් කර එම දැනුම් දීමේ සඳහන් කරන කාලය ඇතුළත එම ආයතනවල මූල්‍ය ප්‍රකාශන වලට අදාළ ඕනෑම තොරතුරක් ලබා ගැනීම. නේ කම්පැනි account set එකට අදාළ ඕනෑම තොරතුරක් ගන්න මෙයාලට පුළුවන්ලු. ඊට පස්සේ කියනවා නිශ්චිත ව්‍යාපාරයක අධ්‍යක්ෂකවරයෙකු නිලධාරියෙකු හෝ විගණකත් කැඳවන්න පුළුවන් මෙයාලට. හරිද? කම්පැනි මැනේජ්මන්ට් එක විතරක් නෙවෙයි ඒ කම්පැනි ඔඩිට් කරන ඔඩිටර්ත් කැඳවන්නත් පුළුවන්. විගණක කැඳවා මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම සහ ඉදිරිපත් කිරීමට අදාළ තොරතුරු ලබා ගන්න පුළුවන්ලු. හරිද? ඉන්ෆෝමේෂන් ගන්නත් පුළුවන්. කට්ටිය කැඳවලා ඒක ඉන්ෆෝමේෂන් ගන්නත් පුළුවන්ලු. මේ පනත යටතේ පැවරීදී රාජකාරී ඉටු කිරීම සඳහා ලිඛිත දැනුම් දීමකින් අනතුරුව නිශ්චිත ව්‍යාපාර විමර්ශනයට යන්නත් පුළුවන්ලු. අර හිටපු ගමන් ඔඩිට් ෆර්ම් වලට එනවා /MB එකෙන්. ඒ එන්නේ ඇයි? ඔඩිට් ෆර්ම් මේ අදාළ නිශ්චිත ව්‍යාපාරය ඔඩිට් කරලා තියෙන විදිය චෙක් කරන්න. ඊට පස්සේ කියනවා කිසියම් නිශ්චිත ව්‍යාපාරයක් මෙම පරන්තේ ප්‍රතිපාදන වලට අනුකූලව කටයුතු නොකිරීම නිසා බදු වගකීමේ විශාල අඩුවක් සිදු වී ඇතනම් ඒ පිළිබඳ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්නත් මේගොල්ලොන්ට බලතල තියෙනවා. සමහරක් කම්පැනි ඉන්න ඕන තරම් ටැක්ස් පේ කරන්නේ නැහැ. හරිද? ඉතින් එහෙම කාරණාවක් ගැන මේ ගිණුම් කරන සහ විගණන පන්ති සමීක්ෂණ මණ්ඩලයේ දැනුවත් වුණොත් මේගොල්ලොන්ට පුළුවන්ලු ඒක ඉල්ලර වෙනුවකට ඉන්ෆෝම් කරන්න. පැහැදිලිද? ඊට පස්සේ කියනවා මෙම මණ්ඩලය ව්‍යවස්ථාපිත ඒකකයක් වේ. එබැවින් මණ්ඩලයේ නමින් වත්කම් මිලදී ගන්නත් කිව්සුම් වලට එළඹීමටත් නඩු පැවරීමටත් පුළුවන්ලු. හරිද? එහෙනම් මේක තමයි ඒගොල්ලන්ගේ බලතල. හරිද? එතකොට දැන් ඔයා ගිණුම් කරන සහ විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය ගැනත් හොඳට අවබෝධයක් තියෙනවා. හරිද? එතකොට ගිණුම් කරන සහ විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලයේ කාර්යභාරය, ඒකේ සමාජිකයෝ, ඒගොල්ලන්ගේ බලතලත් දැන් ඔයා දන්නවා. හරිද? එතකොට අපි මේ දැන් කතා කරේ සමාගම් විගණනයට අදාළ නෛතික ප්‍රතිපාදන යටතේ ගිණුම් කරන සහ විගණන ප්‍රමිත පනත ගැන. ඉතින් මං හිතනවා ඔයාලට දැන් හොඳ අයිඩියා එකක් ඇවිල්ලා ඇති. ඒතර මේකේ යටතේ අපි කතා කරා මේ පනතෙන් මොන වගේ දේවල්ද කියලා තියෙන්නේ. ඊට පස්සේ මේ පනතෙන් පිටරලා තියෙන කමිටු දෙකක් තියෙනවා. ඒ කමිටු දෙක ගැන කතා කරා. මොනවද ඒ කමිටු දෙක? ගිණුම් ප්‍රමිත කමිටුවයි විගණන ප්‍රමිත කමිටුවයි. ඒ දෙක කතා කරා. ඊට පස්සේ නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන් කියන්නේ මොනවද කියලා කතා කරා. ඒගොල්ලන්ගේ කාර්යභාරය ගැන කතා කරා. ඒක ඔඩිට් කරන ඔඩිටර්ගේ රෙස්පොන්සිබිලිටිස් ගැන කතා කරා. ඊට පස්සේ ගිණුම් කරන සහ විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඒකේ කාර්යභාරය, සමාජිකයෝ සහ ඒගොල්ලන්ගේ බලතල කතා කරා. එතකොට සමාගමක විගණනයට අදාළව නෛතික ප්‍රතිපාදන යටතේ අපි කතා කරලා තියෙනවා දැනට සමාගම් පනතත් කතා කරා. ගිණුම් කරන සහ විගණන ප්‍රමිත පනතත් කතා කරා. හරිද? හරිද? හරි අර මේ නිශ්චිත ව්‍යාපාර ගැන කතා කරද්දී අර මං අහපුව පොඩ්ඩක් කලින් තැනට යන්නේ. ඔයාගේ Google එකේ සර්ච් කරොත් එහෙම /MB කියලා මේ තියෙන ශ්‍රී ලංකා accounting and auditing standard monitoring board අර සමීක්ෂණ මණ්ඩලය ගැන දීර්ඝ විස්තරයක් තියෙනවා. ඒකේ members ලා ගැන කියනවා. මං කිව්ව 13 දෙනෙක් පත් කරනවා කියලා. ඒ 13 දෙනාගේ සංයුතිය සහ දැනට ඒ තනතුරේ ඉන්න 13 දෙනාගේ නම් ගම් එක්ක නම් ඔක්කොම විස්තර තියෙනවා. හරිද? ඒකත් නිකන් වෙබ්සයිට් එකක නිකන් බලන්න. එතකොට ඔයාලට අයිඩියා එකක් එනවා. ඒගොල්ලන්ගේ මොකද්ද මේ /MB මේ තියෙන
/MB SLAASMB ශ්‍රී ලංකා accounting and auditing standard monitoring board. හරිද? මේක මම අමතරව පෙන්නුවේ. හරිද? හරි. එතකොට ගිණුම් කරන සහ විගණන ප්‍රමිත පනත හරි. ඊට පස්සේ සමාගම් පනතත් අපි කතා කරලා ඉවර කරා. හරිද? ඒතොර කලින් සෙෂන් දැන් අපි කලින් සෙෂන් 3ක් කතා කරලා තියෙනවා. එතකොට ඒවල ගැටලු දැන් මේ පාඩම බලන්න කලින් සෙෂන් ටික බලලා ඉන්න එක අනිවාර්යයෙන් හොඳ. හරිද? එහෙනම් අපි මෙතනින් එහාට අපි කතා කරගෙන යනවා අපේ සිලබස් එකේ වැඩිපුරම තියෙන මොනවද? විගණන ප්‍රමිත. එහෙනම් සමාගමක මූල්‍ය ප්‍රකාශන විගණනය කරන්න ගියාට පස්සේ තියෙන අනිත් නීතිමය අවස්ථාවය මොකද්ද? ඒ මූල්‍ය ප්‍රකාශන විගණන ප්‍රමිත වලට අනුව පිළිල කරන්න ඕනේ. මොනවද එහෙනම් මේ විගණන ප්‍රමිත කියන එක තමයි අපි මෙතනින් එහාට කතා කරගෙන යන්නේ. හරිද? ඒ ගැන මේ පොඩි හැඳින්වීමක් මොනවද මේ විගණන ප්‍රමිත කියලා පොඩි හැඳින්වීමක් මෙතන තියෙනවා. කියනවා මෙහෙම ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන් ශ්‍රී ලංකා විගණන ප්‍රමිති පදනම් වී ඇත්තේ ජාත්‍යන්තර ගණකාධිකරණ සම්මේලනය IFAC. හරිද? ඒකේ තියෙනවා වෙනම කමිටුවක් ජාත්‍යන්තර විගණන පරිචයන් කමිටුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විගණනය පිළිබඳ ජාත්‍යන්තර විගණන ප්‍රමිත. මං කොහොනේ අර පළවෙනි දවසේත් කිව්වා ලංකා විගණන ප්‍රමිත ශ්‍රී ලංකා ඔඩිටිං ස්ටෑන්ඩඩ් බේස් වෙලා තියෙන්නේ ඉන්ටර්නැෂනල් ඔඩිටිං ස්ටෑන්ඩඩ් බේස් කරලා කියලා. හරිද? එතකොට ජාත්‍යන්තර විගණන ප්‍රමිත මතලු මේවා දේශීය අවශ්‍යතා සපුරා ලීම සඳහා වෙනස්කම් කීපයකට යටත් කරලා තියෙනවලු. එබැවින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූල වීම පිළිබඳ ජාත්‍යන්තර විගණන ප්‍රමිත සමග සීල ප්‍රමාණාත්මක වශයෙන් අනුකූල වීම සහතික කරනවාලු. ඊට පස්සේ අපි දැන් ටිකට කලින් කතා කරා 1995 අංක 15 දරන ගිණුම් කරන සහ විගණන ප්‍රමිත පනත මගින් නිශ්චිතව දක්වා ඇති ආයතන ඒ කියන්නේ නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන් ආයතනවල විගණනය සිදු කිරීමේදී මෙම ප්‍රමිතීන්ට අනුකූල වීම අනිවාර්යයි. ස්පෙસિෆයිඩ් බිස්නස් එන්ටිටීස් වල ඔඩිට් එකේදී ඔඩිටිං ස්ටෑන්ඩඩ් වලට අනුකූල වීම අනිවාර්යයි. මෙම පනත මගින් මෙම ප්‍රමිති වලට අනුකූල වීමේ වගකීම විගණකවරුන් වෙත පැවරේ. කම්පැනි accounts ඔඩිට් කරද්දී ඔඩිටිං ස්ටෑන්ඩඩ් වලට අනුව කරන එක කම්පැනි ඔඩිටර් රෙස්පොන්සිබිලිටි එක. මැනේජ්මන්ට් එක නෙවෙයිනේ ඔඩිට් කරන්නේ. මැනේජ්මන්ට් එකට අදාළ නැහැ. කම්පැනි කළමනාකරණයට අදාළ දෙයක් නෙවෙයි. එහෙනම් ඒ කම්පැනි ඔඩිට් කරන ඔඩිට් එකේ තමයි රෙස්පොන්සිබිලිටි එක මේ විගණන ප්‍රමිත වලට අනුකූල වීම. ඊට පස්සේ කියන SLAUS වලට අනුකූලව විගණනය පැවැත්වීම විගණනයේ සමස්ත පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා විගණකවරයාට මඟ පෙන්වනු ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් විගණකවරයා විගණනයට අදාළ සියලුම විගණන ප්‍රමිත සම්පූර්ණයෙන් තේරුම්ගෙන ඒවාට අනුකූල විය යුතුය. නේ අනිවාර්යෙන් විගණක ඔඩිට් කරන්න කලින් විගණන ප්‍රමිත විගණක හොඳට දැනන් ඉන්න ඕනි. නේ අපි ඔඩිටිං ස්ටෑන්ඩඩ් දන්නේ නැතුව අපිට පුළුවන් ද ඔඩිට් එකක් කරන්න? බෑ. විගණන ප්‍රමිත විගණකවරයාගේ පොදු වගකීම් මෙන්ම විගණකවරයාගේ වගකීම් විශේෂිත ශේෂ්ත්‍රයන්ට අදාළ කර ගැනීමට අදාළ තවදුරටත් සලකා බලයි. පහසඳන් හේතු නිසා විගණන ප්‍රමිතීන්ට අනුකූල වීම වැදගත්ය. මෙන්න මේක හොඳට බලා ගන්න. මේක තරු දෙකක් දාගන්න. විගණන ප්‍රමිත වලට අනුකූල විය යුත්තේ ඇයි? හරිද? විගණන ප්‍රමිත වලට අනුකූල විය යුත්තේ ඇයි? විගණනයක් කරන්න ගිය මේක අහලා තිබ්බා. හරිද? විගණනයක් කරන්න ගියාට පස්සේ විගණන ප්‍රමිත වලට අනුකූල වෙන්න ඕනේ ඇයි? දැන් හිතන්නකෝ මෙහෙම ඔඩිට් එකක් කරන්න ගියාට පස්සේ මෙහෙම නිශ්චිත ප්‍රමිතීන් සෙට් එකක් තිබ්බේ නැත්තම් එක ඔඩිටර්ස්ලා එක විදිහට කරයි. එතකොට මේ විගණනයේ ඒකාකාරීභාවයක් තියනවද? නෑනේ. එහෙනම් මේ ප්‍රමිත හරහා ඒ විගණනයට ඒකාකාරීභාවයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ ඔඩිට් රිපෝට් එක පරිශීලනය කරනවන්නේ කවුද? ප්‍රධාන වශයෙන් කම්පැනි කොටස් හිමියෝනේ. කොටස් හිමියෝ දන්නවා
මේ ඔඩිටිං ස්ටෑන්ඩඩ් කියලා දෙයක් තියෙන නිසා මේ ඔඩිට් එක කියන දේ කරලා තියෙන යම් ප්‍රමිතියකට අනුකූලව. ඒතර ඒගොල්ලොන්ට ඒක විශ්වාස තියන්න පුළුවන්. නැත්තම් මෙහෙම ප්‍රමිතියක් කියලා දෙයක් තිබ්බේ නැත්තම් කම්පැනි කොටස් හිමියන්ට ඩවුට් එකක් තියෙනවා මොකද්ද? මේ ඔඩිට් එක කොහොම කරාද දන්නේ නැහැ. දැන් එහෙම ඩවුට් එකක් තියෙනවද නැහැ. මොකද ඔඩිටිං ස්ටෑන්ඩඩ් කියලා දෙයක් තියෙනවා. නේ අනිවාර්යෙන් මේ ඔඩිට් එක කරන්න ඕනේ ප්‍රමිතිය වලට අනුකූලව. නේ ඒක නිසා ඒ විගණනය ගැන විශ්වාස තියන්න පුළුවන් කම්පැනි කොටස් හිමියන්ට. හරිද? එහෙනම් ඒව තමයි මේ විගණන ප්‍රමිතියින්ට අනුකූල වීමේ වැදගත්කම වෙන්නේ. හරිද? පහසඳාන් හේතු නිසා විගණන ප්‍රමිතියින්ට අනුකූල වීම වැදගත් වෙයි. මේක අනිවාර්යෙන් බලාගන්න. විගණකවරුන් තම විගණන කටයුතු විගණනයේ අරමුණ සඳහා සුදුසු සහ අවශ්‍යයි සැලකෙන ප්‍රමිතියකට මෙහෙයවීමෙන් විගණන මතයකට එළඹේ. දැන් මෙහෙම ප්‍රමිතීන් තියෙන නිසා විගණක එයාගේ කටයුතු සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්නේ මේ ප්‍රමිතිය වලට අනුව. හරිද? එහෙම ප්‍රමිතිය වලට අනුකූලව කටයුතු කරලා තමයි මතයට එළඹෙලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ කියනවා විගණනය කරන ලද මූල ප්‍රකාශන භාවිතා කරන්නන්ට ප්‍රධාන වශයෙන් කොටස් හිමියන්ට විගණකරුන්ගේ විගණන මතයේ පදනම් වී ඇත්තේ විගණන වෘත්තීය ප්‍රමිතීන්ට අනුකූලව සිදු කර ඇති විගණන කටයුතු මත බව එයාලට දැනුමක් ලැබෙනවාලු මෙහෙම ප්‍රමිතියක් තියෙන නිසා. ඊට අන්තිමක කියනවා විගණක ප්‍රමිතීන් විගණන වෘත්තීය ඉහළ ප්‍රමිතීන් පවත්වාගෙන යන අතර ඉහළ ප්‍රමිතියක් කරගන්න මේක ප්‍රමිතියක් පවත්වාගෙන යන අතර බාහිර විගණනය කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කරයි. නේ මෙහෙම ප්‍රමිතියක් තියෙන නිසා මහජන විශ්වාසය ශක්තිමත් කරනවාලු. එහෙනම් ඒවා තමයි මේ වැදගත් ඒවා මේ කියවන ගම ටියුට් එක හයිලයිට් කරගන්න. ඒවට තේරෙනවනේ කියන්න දෙයක් නැහැ. හරිද? එහෙනම් ඒවා තමයි විගණන ප්‍රමිතියින්ට අනුකූල වීමේ වැදගත්කම. එහෙනම් මෙතනින් එහාට අපි කතා කරගෙන යන්න ගන්නේ එහෙනම් ඔන්න ඔය ප්‍රමිත විගණන ප්‍රමිත. හරිද? එහෙනම් දැන් ඔයාලට විගණනයට අදාළ නෛතික බෑග්ග්‍රවුන්ඩ් එක හොඳටම පැහැදිලි කියලා මම හිතනවා. හරිද? එතකොට නෛතික බෑග්ග්‍රවුන්ඩ් එකට අදාළව අපි එහෙම අවසන් කරනවා. විගණන ප්‍රමිත ගැන දලා අදහසක් දුන්නා. ඊට පස්සේ ගිණුම් කරන සහ විගණන ප්‍රමිත පනත ගැන විස්තර කරා. ඊට පස්සේ සමාගම් පනත කලින් සෙෂන් එකේදී අපි කතා කරා. ඒ අනුව විගණනයට අදාළ නෛතික ප්‍රතිපාදන මෙතනින් අවසන් වෙනවා. අපි ඊළඟ සෙෂන් එකේ අපේ පළවෙනි විගණන ප්‍රමිතිය විගණන ප්‍රමිතාංග 200 SLAUS 200න් අපි ඊළඟ සෙෂන් එකේදී හම්බෙමු SLAUS 200න්.